හරි. අපි කල්බදු පොලී සම්බන්ධයෙන් සාකච්ඡා කරා. කල්බදු පොලී ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැරව. ඊළඟට අපි එනවා කල්බදු වාරික ගෙවීම වාර්ෂිකව ගෙවන ලබන වාරික. ඒතර ඒක අපි දන්න විදියට කවුන්ට් කරොත් එහෙම ණය හිමියන්ට මුදල් ගෙවීමක් වගේ. ණය හිමියන්ට මුදල් ගෙවීමකදී වෙන්නේ මොකද්ද? මුදල් ගිණුම බැර වෙලා ණය හිමි ගිණුම හර වෙනවා. මෙහිදී කල්බදු ණය හිමියන්ට තමයි මුදල් ගෙවන්නේ. ඒතර කල්බදු ණය හිමි ගිණුම හර වෙනවා මුදල් පාලන ගිණුම බැර වෙනවා. මේ ද්විත සටහන් ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ කොහොම හරි. ඊට පස්සේ අපිට ගණනය කිරීමක් කරන්න වෙනවා ෂෙයා ගණනය කිරීම. ඒ ෂෙයා ගණනය කරන්නේ කොහොමද? වත්කමේ පිරිවැය අඩු කළා සුන්බුන් වටිනාකම ඒක බෙදන්න ඕනේ ඵලදායී ජීව කාලය එහෙම නැත්නම් අදාළ කල්බදු කාලය. එතකොට කල්බදු කාලයේ අවසානයේදී භාවිත අයිතිය සහිත වත්කම පැවරෙනවා නම් කල්බදු ගැනුම් කරුට ඔබ ඒ ෂෙයා කළ හැකි වටිනාකම බෙදන්න ඕනේ ඵලදායී ජීව කාලය. එහෙම පැවරීමක් වෙන්නේ නැත්නම් කල්බදු ගැනුම් කරුට ෂෙයා කළ හැකි වටිනාකම බෙදන්න ඕනේ කල්බදු කාල සීමාව තුළ. පැහැදිලිද? එතන මේ ගානේදී එහෙම පැවරීමක් වෙන්නේ නැහැ. එහෙම පැවරීමක් වෙන්නේ නැති හින්දා කල්බදු වාරයෙන් තමයි අපි ෂෙයා කළ හැකි වටිනාකම බෙදනු ලබන්නේ. පිරිවැය අඩු කළා සුන්බුන් වටිනාකම බෙදීම කල්බදු කාලය. හේතුව කල්බදු කාලයේ අවසානයේදී අදාළ වත්කම කල්බදු ගැනුම් කරුට පැවරෙන්නේ නැතයි යන්නේ ගානේ දීලා තියෙනවා. හරිද? ඒතර ඒ ගණනය කිරීම තුළින් අපි වාර්ෂිකය ලබා ගන්නවා. ඒතර ඒ වාර්ෂිකය අපි ගිණුම්ගත කරන්න ඕනේ. මේක ඔබ දන්න කාරණයක්. ෂෙයා ගිණුම හර ෂෙයා වියදම් ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර. පැහැදිලිද? ඒතර අපි කල්බදු ගැනුම්කරුගේ පොත්වල අදාළ වත්කම හඳුනාගත යුතුයි. අදාළ කල්බදු වගකීම හඳුනාගත යුතුයි. වත්කම හඳුනා ගැනීම තුළින් ඇති වෙනවා ෂෙයා සඳහා ගණනය කිරීමක් එනවා. ඒ ෂෙයා ද්විත සටහන සම්පූර්ණ කරන්න ඕනේ. පොලී ගණනය කිරීමක් කරන්න ඕනේ. පොලී ද්විත සටහන සම්පූර්ණ කරන්න ඕනේ. වාරික ගෙවීම ද්විත සටහන සම්පූර්ණ කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටිකක් ඔළුවේ ටිකක් ධාරණය කරගන්න ඕනේ. පැහැදිලිද? අපි දැන් යමු T accounts වලට. අවබෝධය සඳහා තමයි T accounts අවශ්‍ය වෙන්නේ. එක්සෑම් එකේදී මෙහෙම T accounts අහන්නේ නැහැ. නමුත් අපි අවබෝධයත් එක්ක යමු. මම මුලින් කිව්වා භාවිත අයිතිය සහිත වත්කම සංරචක තුනක් තියෙනවා. මූලික ගෙවීම, ඍජු පිරිවැය සහ කල්බදු වගකීම. කල්බදු වගකීම භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමට හර වෙනවා. කල්බදු ණය හිමි ගිණුමට බැර වෙනවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවරේදී අපි සාකච්ඡා කරනවා පොලිය. කොහොමද පොලිය අපි account කරන්න කියලා. පොලී ගිණුම හර වෙනවා කල්බදු ණය හිමි ගිණුම බැර වෙනවා. කොහොමද අපි පොලිය කැල්කියුලේට් කරන්නේ? ආරම්භක ණය හිමි ගිණුම අරගෙන ඒකෙන් 10ක් ගණනය කරනවා. ඒකට අපිට එනවා 15850. So when it comes to the ledger accounts, so you have right of use asset and you have lease liability. So right of use assets, you have three components, namely initial deposit, direct cost, and lease liability, initial measurement. So you debit all these three components and you credit cash for direct deposits and direct cost, initial deposit and direct cost, and you credit the lease liability. So once you derive the lease liabilities, you need to calculate the interest on lease liability. So once you calculate that, you need to pass the entry for lease liability. So
entry for lease interest, debit lease interest, expense account, and credit lease liability. Clear? ඊළඟ පියවර තමයි කාල්බදු වාරිකයේ ගෙවීම. කාල්බදු වාරිකයේ ගෙවීමේදී ණය හිමියන්ට මුදල් ගෙවනවා හා සමානයි. කාල්බදු ණය හිමි ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. So the next item is you're paying installment to your lease creditor. So when you pay installment, that is 50,000 to your lease creditor, you debit lease creditor or lease liability and credit cash control account. දැන් අපි කල්බදු ගිණුම තුලනය කරනවා. ඒ තුලින් අපි කල්බදු ණය හිමි ගිණුමේ අවසාන ශේෂය වේද ළඟා වෙනවා. ඒ අනුව අපිට එනවා අවසාන ශේෂයක් 1,24,350. මේ අවසාන ශේෂය අපි බෙදන්න ඕනේ ජංගම සහ ජංගම නොවන ණය හිමි ගිණුම් යටතේ. පැහැදිලිද? මේ 1,24,350 අපි බෙදන්න ඕනේ ජංගම සහ ජංගම නොවන වගකීම් යටතේ. අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්න ඕනේ ජංගම වගකීම හොයන්න ඕනේ. ජංගම වගකීම හොයන්නේ කොහොමද? එන අවුරුද්දට අදාළ වාරිකයෙන් අපි අඩු කරනවා එන අවුරුද්දේ කල්බදු පොලිය. කොහොමද අපි කල්බදු පොලිය ඊළඟ අවුරුද්ද සඳහා ගණනය කරන්නේ? කල්බදු ණය හිමියාගේ අවසාන ශේෂය වැඩි කරන්න ඕනේ පොලි අනුපාතේ. එතකොට 50,000 අඩු කිරීම 12,435 ඔයාට එනවා 37,565. එතකොට ඒක තමයි ජංගම වගකීම් කොටස. එතකොට මුළු ශේෂය වෙනවා 1,24,350. ඒකෙන් අඩු කරන්න ජංගම වගකීම් යටතට එන කල්බදු ශේෂය 37,565. ඒ තුලින් ඔබට ලබා ගන්න පුළුවන් ජංගම නොවන වගකීම් ප්‍රමාණය. එතකොට 1,24,350න් අපි අඩු කරනවා 37,565. අපිට එනවා උත්තරය 86,785. Now you come up with the closing balance of lease creditor 124,350. So you need to segregate this balance between current and non-current portion. So initial step is to derive current liability. So the current portion. So how you are going to figure out the current portion of your lease liability? You take the next year's installment minus next year's interest. So how you figure out the next year's interest? You take the closing balance of the creditor, the lease creditor or lease liability, that is 124,350 multiplied by 10%. That amounts to 12,435. So 50,000 minus 12,435, you figure out 37,565. So that is your current portion of your lease creditor or lease liability. So once you derive this, you need to figure out how much is your non-current portion. So how you calculate this? You have your closing liability 124,350 minus current portion, which is 37,565. So you derive 86,785. Clear? So then you figure out the required values for current and non-current portion that need to be recorded in your statement of financial position. So the exam එකේදී මේ වගේ දෙයක් අහන්න පුළුවන්. අපි කියනවා first paper එකේ ව්‍යුහගත ප්‍රශ්න වලට මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කල්බදු ණය හිමියාගේ ජංගම සහ ජංගම නොවන වටිනාකම් ගණනය කිරීම සඳහා. පැහැදිලිද? හරි. දැන් අපි එනවා උද්ෘතයන් සඳහා මූල්‍ය ප්‍රකාශනවල. අපිට මුලින්ම එන්නේ මොකක්ද? මාර්තු 31 2022 දිනේ අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මේ යටතේ අපි එන්නේ පරිපාලන වියදමක්. යටතේ තමයි ෂෙයා එන්නේ. මොකද ඒක ෆොටෝකොපි මැෂින් එක. ඒතර ඊට අදාළ ෂෙයා අපි පරිපාලන වියදම් වල දැමිය යුතුයි. 55,000ක් යන්ත්‍ර ෂෙයා වියදම් විදියට. ඊට අමතරව අපි කල්බදු පොලි වියදමක් ලෙස සටහන් කරන්න ඕනේ.
මූල්‍ය පිරිවැය යටතේ. පැහැදිලිද? So now you need to record these expenses that derive from these lease transactions. So there are two expenses, namely depreciation expense that need to be recorded under administrative expenses, which is 55,000, and you need to record lease interest under finance cost. So that should be recorded in profit or loss and other comprehensive income statement. ඊළඟට අපි එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට එහෙම නැත්නම් ශේෂ පත්‍රය කියලා අපි කියනවා. එතනදී අදාළ වත්කම හඳුනාගත්තා. ඊට අදාළ වගකීම හඳුනාගත්තා. ඒ වත්කම හඳුනාගත්තා. වත්කම සටහන් කරන්නේ පිරිවැයට. ඊට පස්සේ ඒකෙන් අපි අඩු කරනවා සමුච්චිත ෂෙයා. පළවෙනි අවුරුද්දේ ෂෙයා සමුච්චිත ෂෙයාට සමානයි 55000යි. ඒ තුලින් අපි එදිනට තියෙන ධාරණ වටිනාකම ලබා ගන්න පුළුවන්. අපි සමාගමන් ගාණක් ගත්තොත් අපි මේක සටහනක් විදිහට ලියන්න පුළුවන්. ශේෂ පත්‍රයේ මේ විදිහට සටහන් දක්වන්නේ නැහැ. මේක නිකන් අවබෝධය සඳහා පමණයි. ඒතර අපි සටහනක් ලියනවා භාවිත අයිතිය සහිත වත්කම් කියලා ලියනවා. ලියලා අපි යනවා වෙනම නෝට් එකට. එතනදී ලියනවා පිරිවැය මෙච්චරයි, සමුච්චිත ෂෙයා මෙච්චරයි. පිරිවැයෙන් සමුච්චිත ෂෙයා අඩු කරනවා අපිට ලැබෙනවා ධාරණ වටිනාකම. ඒක තමයි මෙතනට එන්නේ. පැහැදිලිද? ඊට අමතරව අපිට තියෙනවා ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ඒ ජංගම වගකීම් අපි මුලින්ම කැල්කියුලේට් කරනවා ඊළඟ අවුරුද්දේ වාර්ෂික වාරික. එහෙම නැත්නම් වාරිකයෙන් අඩු කරනවා ඊළඟ අවුරුද්දේ පොලිය. අපිට ආවා 37565. ඒ ප්‍රමාණය අපි අඩු කරනවා කල් බදු ණය හිමි අවසාන ශේෂයෙන්. අපිට එනවා ජංගම නොවන වගකීම කල් බදු ණය හිමි විදිහට 86785. ඒක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට එන උද්දෘත. So now we come to statement of financial position. So under this, we need to record the non-current asset. So you have right of use asset. So we first recorded cost, and from that you minus accumulated depreciation. Then you come up with carrying amount or carrying value. Clear? So if you are doing your company's financial statements, so there is a separate note on that, right of use asset, and you go to that note and you need to mention what is your cost and what is your accumulated depreciation, hence your carrying amount. So that value you should put it into here. And then you need to figure out what is your current and non-current portion of your lease creditor. So that need to be recorded in your current liability section and non-current liability section. Clear? මේක අලුත් දෙයක්. මුදල් ප්‍රවාහය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. මෙහියුම්, ආයෝජන සහ මූල්‍ය. අපි කියවන කල්බදු පොලිය මෙහියුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයක් යටතේ මුදල් ගලා යාමක් ලෙස අපි දක්වනවා. ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහ විදියට අපි දාන්නේ ඒක මුදල් ගලා යාමක්. භාවිත අයිතිය සහිත වත්කම් සඳහා වූ මූලික ගෙවීම අපි කියන ඉනිෂියල් ඩිපොසිට් එක අපි දාන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් ගලා යාමක් විදියට. ඊට පස්සේ අපි දන්නවා කල්බදු ණය හිමියන්ට කළ ගෙවීම. ඒ ගෙවීම අපි ගණනය කරන්නේ කොහොමද? 50000න් අපි අඩු කරනවා පොලිය. ඒ කියන්නේ ප්‍රවර්තන වශයෙන් පොලිය. ඒතර අපිට එනවා 37150. ඒ කියන්නේ වර්ෂයේ තුලදී කල්බදු ණය හිමියන් සඳහා ගෙවන වාරිකයේ ප්‍රමාණය. මේ විදිහට තමයි අපි උද්දෘතවල සටහන් කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. තාම ටෙස්ට් වෙලා නැහැ. ටෙස්ට් වෙන්න පුළුවන්. ගොඩක් අය දන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. හරිද? Right. Now we come to the statement of cash flow statement. So under cash flow statement, there are three activities, namely cash flow from operating activities, cash flow from investing activities, and cash flow from financing activities. So under cash flow from operating activities, we need to record interest you paid on finance lease. Clear? So that interest payment will come under negative value because it's a cash outflow. And then you have cash flow from investing activities. The initial deposit you made, you need to be recorded under investing activity cash outflow.
And then you have financing activities. So you need to record the current year's installment. So from that installment, you need to remove your interest payments. Then you come up with the capital element of your lease creditor. So that needs to be recorded under financing activities as a cash outflow. So all three items should be cash outflows because you're making the payment. Clear? All right. දැන් අපි 2020 ගාන වෙත පොඩ්ඩක් යොමු වෙමු. 2020 ගානේදී සමාගම් ගණන් වලදී අපිට ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධයෙන් ගැළපිල්ලක්. ඉතින් දීලා තියෙනවා ශේෂ පිරික්සීමට අදාළව හර තීරුවේ භාවිත අයිතිය සහිත වත්කම 12600යි රුපියල් 1000 වලින් කල්බදු වගකීම 12600යි. ගැළපිල්ලට යමු. ගොඩනැගිල්ලක භාවිත අයිතිය වසර 4කට ලබා ගැනීම සඳහා 2023 දින සමාගම විසින් කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. කෙසේ වුවද අලුත් පැඩියාව සඳහා රුපියල් ලක්ෂ 5ක් වියදම් දැරීමෙන් පසු 2023 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදාගත හැකි විය. මෙම අලුත් පැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුළම සමාගම ප්‍රතිලාභ ලැබේ යයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද මෙම මුදල වෙනත් පරිපාලන වියදම් තුළ ගිණුම්ගත කර නැත. අලුත් පැඩියා කාලය තුළ කල්බදු පොලියක් අය කරනු නොලැබේ. ගිවිසුම් ප්‍රකාරව 2021 3.31 දින සිට රුපියල් මිලියන 4.413ක් වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවිය යුතුය. 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ කල්බදු පොලිය රුපියල් මිලියන 1.89ක් වේ. හරි? මේක තමයි දීලා තියෙන තොරතුරු. එන්න මතක තියාගන්න 2020 3.31 දිනෙන් තමයි කාලච්ඡේදය අවසන් වෙන්නේ. එතකොට හුඟක් ළමයි කරපු වැරද්දක් තමයි මේ ගැළපිල්ලට අදාළව ෂෙයා ගණනය කරලා තිබ්බා. මේ ගැළපිල්ලට අදාළව පොලි වියදමක් ලෙස සටහන් කරලා තිබ්බා. ඒවා කරන්න අවශ්‍ය නැහැ. ඒවා කිරීමට යන කාලය අපතේ යාමක්. ඊට අමතරව ඒකට තියෙනවා අවස්තික පිළිවෙල. කියන්නේ ඔබ නොලැබෙන ලකුණක් සඳහා තමයි වෙහෙස මහන්සි වෙන්නේ. ඒ පැය 3ක කාලය තුල නොලැබෙන ලකුණක් වෙනුවෙන් කාලය මිඩංගු කරන්න එපා. ඒකින්ද දින සහ කාලච්ඡේදය ඉතාමත්ම වැදගත්. ෂෙයා ගණනය කිරීමේදී ඕනම ගානකදී එක්සෑම් ප්‍රෙෂර් එක තියෙනවා මට තේරෙනවා. නමුත් පොඩ්ඩක් කියාෆුල් වෙන්න. එතනින් එන සේවිං එක සෑහෙන්න වැඩි. එහෙනම් පොඩ්ඩක් රීඩ් කරද්දී අපි ගාන කියවද්දී දින පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කරමු. පැහැදිලිද? මේක අපි ලබාගෙන තියෙන්නේ අවුරුද්දේ අන්තිම දවසට. ඒ කියන්නේ මාසයකට කලින්. නමුත් මේක අපිට භාවිතයට සඳහා යොදා ගන්න පුළුවන් වෙන්නේ 2023 31 දිනේ. හරිද? ඒ හින්දා අපේ ඉෆෙක්ටිව් ඩේට් එක වෙන්නේ 2020 3 දිනේ. පැහැදිලිද? හරි. දැන් මෙතන ඇඩ්ජස්ට්මන්ට්ස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අලුත් පැඩියාව සඳහා දරන ලද වියදම් රුපියල් ලක්ෂ 5ක් අපි පරිපාලන වියදම් තුල තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. නමුත් මෙතනදී මෙයා කියනවා එක්සැමිනර් කියනවා මේ අලුත් පැඩියා කිරීම තුලින් මුළු කල්පදු කාලය තුල සමාගම ප්‍රතිලාභ ලැබෙනවා කියලා. ඒ කියන්නේ අපි යම්කිසි වියදමක් දරනවා නම් ඒ වියදම අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුල සමාගමට ප්‍රතිලාභ ලැබෙනවා නම් අපිට ඒක ප්‍රාග්ධනික කරන්න පුළුවන්. අපිට ඒක ලියන්න බෑ අයබාර වියදමක් විදිහට. ඒක අපේ ප්‍රාග්ධන වියදමක්. ඒක අපේ වත්කමක් වෙනවා. පැහැදිලිද? අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? පරිපාලන වියදම් තුල තියෙන මේ ලක්ෂ 5 අපි ගලවලා අපි ප්ලග් කරන්න ඕනේ භාවිත අයිතිය සහිත වත්කමට දාන්න. පැහැදිලිද? වැදගත්ම දේ තමයි මේ 2020 පේපර් එකේදී එන තව ලක්ෂණයක් තමයි ගිණුම් කරන වැරදි. ගිණුම් කරන වැරදි සමාගම් ගානක සාමාන්‍යයෙන් ආවේ නැහැ. ගිණුම් කරන වැරදි සමාගම් ගානක ගැළපිලි ලෙස ආවේ නැහැ. නමුත්
අලුතෙන් එන ට්‍රෙන්ඩ් එකක් එනවා ඕගොල්ලෝගේ එක්සැමිනර් ගේ 2020 එන පේපර් එකකින් එයා කියනවා වැරදි වෙලා තියෙනවා කියලා. ඒතකොට වැරදි වෙලා තියෙනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ වැරද්ද හදාගන්න. ඊට පස්සේ තමයි ඊටු ගණනය කිරීම වලට යන්නේ. පැහැදිලිද? දැන් බලමු කොහොමද මේ වැරද්ද කරන්නේ කියලා. වැරද්ද නිවැරදි කරන්න කියලා. ඒ වැරද්ද නිවැරදි කරන එක පළවෙනි කාර්යය තමයි පරිපාලන වීදම් වල තියෙන 500 ගෙනල්ලා භාවිත අයිතිය සහිත වත්කම් වලට දාන්න. පරිපාලන වීදම් වලින් අඩු කරන්න ඕනේ 500ක්. ඒක එකතු කරන්න ඕනේ භාවිත අයිතිය සහිත වත්කම් වලට. පැහැදිලිද? ඒතර දැනටමත්ම භාවිත අයිතිය සහිත වත්කමේ වටිනාකමක් තියෙනවා 12600ක්. ඒකට අපි එකතු කරනවා 500ක්. ඒ අනුව භාවිත අයිතිය සහිත වත්කමේ අගය වෙනවා 13100ක්. මම හිතන එක පැහැදිලි කියලා. So what you need to do here is there is a 500,000 expenses you incur which has been recorded under administrative expenses which need to be capitalized. So erroneously they have recognized the cost of this 500,000 as an administrative expenses. So you need to remove that 500,000 from your administrative expenses and you need to capitalize that amount to right of use asset. So your opening balance from your trial balance, it has 12,600 plus 500, you come up with closing value of 13,100. So that is the value that should be recorded under statement of financial position under non-current assets. I hope you're clear on that. හරි. අපි ඊට පස්සේ යනවා කල්බදු ණය හිමියන් ඒ ගැළපෙන්නට. කල්බදු ණය හිමියන් සම්බන්ධයෙන් තියෙන්නේ මොකද්ද? කල්බදු ණය හිමියන් ಜಾති දෙකකට වෙන් කරනවා ජංගම කොටස සහ ජංගම නොවන කොටස කියලා. අපි මුලින්ම හොයාගන්න ඕනේ මොකද්ද? ජංගම කොටස. ජංගම වගකීම් වලට එන කල්බදු වගකීම්. ඒතර අපි මොකද්ද කරන්නේ? ඊළඟ අවුරුද්දේ වාරිකය අඩු කළා ඊළඟ අවුරුද්දේ කල්බදු පොලිය. අපිට එනවා කල්බදු වගකීම. ජංගම වගකීම. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපිට දැනට තියෙන කල්බදු වගකීමෙන් අපි අඩු කරනවා ජංගම කල්බදු වගකීම. එතකොට අපිට එනවා ජංගම නොවන කල්බදු වගකීම. මම හිතනවා මේ ටික ඔබට පැහැදිලි ඇති කියලා. හරිද? ඒතර සාරාංශයක් වශයෙන් ගත්තම අපි අද ඉගෙන ගත්තා කල්බදු සම්බන්ධයෙන් SLFRS 16. ඒතර කල්බදු සම්බන්ධයෙන් අපි වත්කම හඳුනා ගන්නවා. වත්කමේ ප්‍රධාන සංරචක තුනක් තියෙනවා. ඒ යටතේ එනවා කල්බදු ණය හිමියෝ, මූලික ගෙවීම්, ඍජු පිරිවැය. ණය හිමියන්ගේ මූලික මිනුම්කරණයක් තියෙනවා. ඊට අදාළ පොලී ගණනය කරනවා. පොලී ගණනය කරායින් පස්සේ වාරිකය ණය හිමි ගිණුමට හර කරනවා. ඊට අපිට හම්බ වෙනවා අවසාන ශේෂය. ඒ අවසාන ශේෂය අපි කොටස් දෙකකට බෙදන්න ඕනේ. LKS එකට අනුව ජංගම සහ ජංගම නොවන වගකීම් ලෙස. යනවා අපි අදාළ ජංගම සහ ජංගම නොවන විදිහට ශේෂ පත්‍රය අපි මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඊට අමතරව අපි හඳුනාගත්ත වත්කම ඒ වත්කම් වෙනුවෙන් අපි ශේෂ ප්‍රතිපාදනය කරන්න ඕනේ. ඒතර අපි සමුච්චිත ශේෂ දානවා ශේෂ පත්‍රයට ශේෂ යනවා ආයතන හා පරිපාලන වියදමක් විදියට. ඒ යනවා අපි අදාළ ගණනය කිරීම කරනවා. සාසටහන් කිරීම කරනවා. පැහැදිලිද? So just to recap what we learned today. So we learned SLFRS 16. So under that we recognize the asset we call right of use asset. It has three components: direct initial deposit, direct cost, and lease creditor. And then you recognize the lease creditor. So you record as opening balance and you record interest, lease interest, and you record the installment. And then you come up with the closing balance of lease creditor.
This closing balance of lease credit should be segregated into two sections, current and non-current. So what you do is you take the next year's installment minus next year's interest, you come up with the current portion of your lease creditor. And in order to calculate the non-current portion, you need to take the closing balance of the lease creditor minus current portion of the lease creditor. And once you recognize the cost of the assets, you need to calculate depreciation based on the information. You take the cost minus scrap value divided by useful life. If it is transferred to the lessee at the end of the lease period, if it is not transferred to the lessee, you use the lease term instead of useful life. පැහැදිලිද? මම හිතනවා මේ වීඩියෝ තුලින් ඔබට යම් ආකාරයක අවබෝධයක් ලැබුණා කියලා කල්බදු සම්බන්ධයෙන්. අපි ඉදිරියටත් මේ වගේ වීඩියෝ පළදායි ලෙස ඔබගේ දැනුම වර්ධනය කිරීම සඳහා මේ කොවිඩ් සිටුේෂන් එක වෙනුවෙන් අපි දාන්න ප්ලෑන් කරන් ඉන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා